ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ධනුෂ්ක සෙනවිරත්න. මම ඉෂාරා දේවේන්ද්‍ර. මුලින්ම පුවත් සිරස්තල. අධිකරණයට අපහාස කළ රංජන්ට වැඩ වරදි. බරපතල වැඩ සහිත වසර 4ක සිරදඬුවම්. හිටපු ETI අධ්‍යක්ෂවරු යලි රිමාන්ඩ්. ඇපදීම ගැන තීන්දුව ලබන සිකුරාදා. කොරෝනා වෛරස් නව ප්‍රභේදයේ ආසාදිතයෙකු මෙරටින් හමුවාදැයි සැකයක්. තහවුරු නොකළ සාක්ෂි වලින් ලැබිලා තියෙනවා එක පුද්ගලයෙක් පිළිබඳව තොරතුරු ලැබිලා තියෙනවා කියලා. වරායේ නැගෙනහිර පර්යන්තයේ විකිණීමට එරෙහිව ජවිපේ කොළඹදී විරෝධතාවක. කුලී පදනම මත ලබාගත් වාහන විකුණු ජාවාරමක් නීතියේ රැහැනට. නීති විරෝධීව ගෙන රුපියල් කෝටි 5ක වාහන රේගු භාරයට. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට ශ්‍රේෂ්ඨාධිකරණය බරපතල වැඩ සහිත වසර 4ක සිරදඬුවමක් අද නියම කළා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ රංජන් රාමනායක නිරෝධායනය සඳහා මේගමුව පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය බවයි. දවසේ පුවත. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක අධිකරණයට අපහාස වන අයුරින් අදාළ ප්‍රකාශය සිදු කරනු ලැබුවේ 2017 වසරේ අගෝස්තු මාස 21 වෙනිදායි. ඒ එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලංකාවේ බහුතරයක් ඉන්නේ කරප්ටඩ් විනිසුරුවරු කරප්ටඩ් ලෝයස්ලා 95ක් විතර වගේ. උන් සල්ලි වලට වැඩ කරන්නේ. ඔවුන් හැමදාම මිනිමරුවන්ව දූෂිතයන්ව කුඩුකාරයන්ව ආරක්ෂා කළා සල්ලි වලට. ඉන් අනතුරුවද ඔහු ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේදී සහ ඉන් පිටතදී තමන් පෙර කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. මම කියපු මතය ඉවත් කරගන්නේ කිසි ලෙසකින්. ඒ හින්දා මා කිව්වේ මේ විනිසුරුවරු ගැනමයි. අධිකරණයට යම්කිසි ස්වයං වින්දනයක් තියෙනවා නම් මාව කිරේ දාලා ඒක ඉවරයක් කරගන්න. මම බොහොම කැමැත්තෙන් යනවා. මම කිව්ව දේවල් එකක්වත් මම ඉල්ලාස් කරගන්නෙත් නැහැ. මට නඩු දැනට 21ක් තියෙනවා. මම කියපු කතාව මම ඉල්ලාස් කරගන්නෙත් නැහැ. ඒ අනුව පූජ්‍ය මාගල් කන්දේ සුදත්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් වගඋත්තරකාර රංජන් රාමනායකට එරෙහිව මීට අදාළ චෝදනා පත්‍රය ගොනු කර තිබුණා. අවස්ථා කිහිපයකදීම කැඳවූ මෙම නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කෙරුණා. නීතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් සරත් ජයමන්න මහතා පෙනී සිටි අතර වගඋත්තරකාර රංජන් රාමනායක වෙනුවෙන් ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්ත්‍රන් මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියා. නඩුව සලකා බැලුවේ සිසිරද ආබ්රු, විජිත් මලල්ගොඩ සහ ප්‍රීතිපත්මන් සූරසේන යන මහතුරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ. අධිකරණය විසින් සම්පාදිත ලිඛිත තීන්දුව විවෘත මහාධිකරණයේදී ප්‍රකාශයට පත් කළේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු සිසිරද ආබ්රු මහතායි. 2017 වසරේ අගෝස්තු මාස 21 වෙනිදා අරලියගහ මන්දිරයේ ඉදිරිපිටදී වගඋත්තරකාර රංජන් රාමනායක මහතා සිදු කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදු වී තිබෙන බවට චෝදනා කරමින් ඉදිරිපත් වූ පැමිණිල්ලකට අනුව මෙම නඩුකරය විභාගයට ගෙනුණු බව විනිසුරුවරයා සඳහන් කළා. එම ප්‍රකාශය තුළින් වගඋත්තරකාර රංජන් රාමනායක මහතා මෙරට නීතිඥවරු සහ විනිසුරුවරුන්ගෙන් බහුතරය දූෂිතයන් බවත් ඔවුන් මුදලට වැඩ කරන බවටත් ඔවුන් දූෂිතයින් බේරා ගන්නා බවටත් ප්‍රකාශ කර තිබූ බව සාක්ෂි වලින් අනාවරණය වෙනවා. අධිකරණයේ හමුවේ සාක්ෂි දුන් වගඋත්තරකාර රංජන් රාමනායක ප්‍රශ්නගත ප්‍රකාශය තුළ තමන් අතින් විනිසුරුවරු යන වචනේ සඳහන් වූයේ වැරදීමකින් යයි සඳහන් කර තිබෙනවා. නමුත් ඔහුගේ පශ්චාත් ක්‍රියාකලාපය පිරික්සීමේදී එම විත්තිවාචකය බිඳ වැටෙනවා. මෙම නඩුකරය ආරම්භ වීමෙන් පසුව නඩුව කැඳවන දිනවල එය අවසන් වීමෙන් පසුව වගඋත්තරකාර රංජන් රාමනායක ජනමාධ්‍යවලට විවිධ ප්‍රකාශ සිදු කර තිබෙන බවද වෙනිසුරු සිසිරද ආබ්රු මහතා සිහිපත් කළා. 2017 වසරේ දෙසැම්බර් මාස 14 වෙනිදා, 2018 වසරේ මාර්තු මාස 23 වෙනිදා, ජූනි මාසේ 4 වෙනිදා, ජූනි මාස 18 වෙනිදා සහ සැප්තැම්බර් මාස 5 වෙනිදා යන දිනයන්හි මෙම නඩු විභාගය අවසන් වීමෙන් පසුව වගඋත්තරකාර රංජන් රාමනායක අධිකරණ ශාලාවෙන් පිටතට පැමිණ ශ්‍රේෂ්ඨාධිකරණ භූමියේදී සිදු කළ ප්‍රකාශවලින් විනිසුරුවරු දූෂිතින් බවට තමන් විසින් සිදු කළ ප්‍රකාශය ඉල්ලා අස්කර නොගන්නා බවටත්
තමන් ඒ වෙනුවෙන් සිරදඬුවම් විදීමට පවා සූදානම් බවටත් ඒ වෙනුවෙන් තමන් තවදුරටත් පෙනී සිටින බවටත් සඳහන් කර තිබෙනවා. ඒ බව වීඩියෝ සාක්ෂි පිරික්සීමේදී අනාවරණය වෙනවා. මෙම නඩුවට පාදක වන ප්‍රශ්නගත ප්‍රකාශය තුළින් වෙනසුරුවරුන්ට අපහාස කිරීමේ චේතනාවක් තමන් තුළ නොතිබූ බවට රංජන් රාමනායක විසින් සිය විත්තිවාචිකය මගින් සඳහන් කර තිබුණා. වගුත්තරකාර රංජන් රාමනායක විසින් 2017 වසරේ අගෝස්තු මාස 21 වෙනිදා අරලියගහ මන්දිරය අසලදී සිදු කළ ප්‍රකාශය මෙම නඩුකරය ආරම්භ වීමෙන් පසුවද අවස්ථා කිහිපයකදී උපරිමාධිකරණ සංකීර්ණ භූමියේදී ජනමාධ්‍යවලට සිදු කර තිබූ බව වෙනසුරු සිසිරද ආබ්‍රූ මහතා යලි පෙන්වා දුන්නා. ඒ තුළින් වෙනසුරුවරුන්ට අපහාස කිරීමේ චේතනාවක් වගුත්තරකරු තුළ තිබූ බව ඔහු විසින් පුන පුනා ප්‍රකාශ කර ඇතැයිද වෙනසුරුවරයා සඳහන් කළා. මෙම චෝදනාව විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවට වගුත්තරකාර රංජන් රාමනායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා මතු කළ විරෝධතාවද ප්‍රතික්ෂේප කරන බවයි වෙනසුරුවරයා සඳහන් කළේ. සියලු කරුණු පිරික්සීමේදී වගුත්තරකාර රංජන් රාමනායකට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සාධාරණ සැකයකින් ඔබට ඔප්පු වී තිබෙන බව ත්‍රිපුද්ගල වෙනසුරු මඩුල්ල තීන්දුව කළා. ඒ අනුව ඔහුට බරපතල වැඩ සහිත වසර 4ක සිරදඬුවම් නියම කරන බවද ත්‍රිපුද්ගල වෙනසුරු මඩුල්ල නිවේදනය කළා. සිරදඬුවම් නියම වූ රංජන් රාමනායක අධිකරණ පරිශ්‍රයෙන් පිටතට රැගෙන ආවේ මෙලෙසින්. ජය හැමෝටම මම තිත්‍යත් කතා කරලා හොරගම් කළේ නෑ. ඉතින් පිල්ලයන්ව මේ ආණ්ඩුවෙන් එළියට දැම්මා. ආව ඇතුළට දැම්මා. ඒකටම සටන ගෙනියන්න. ජය. රයිට්. උඩේ ඉන්න මල්. සටන නවත්තන්න නැතුව දිගටම ගෙනියමු. මේ දූෂිත ආණ්ඩුව බලවහරිමු. මෙතන ගැන මං කිව්වේ සේරම ඇත්ත. කිසි දෙයක් ඉල්ලාස් කරගන්නේ නැහැ. මුන් ඇත්තටම හොරු. හොරු ගැන කිව්වයි කියලා මම වගේ මිනිහෙක් අතුරට දාන්න. මං කිසි දෙයක් ඉල්ලාස් කරගන්නේ නැහැ. සමාව ඉල්ලන්නෙත් නැහැ. අපි බය නැහැ. මං තනිකඩයක්. මරුණත් බය නැහැ. තිත් ඇත්ත කතා කරනවා. සමාව ඉල්ලන්නෙත් නැහැ. පොඩ ඉඳෝ මචං. මන්ත්‍රීතුමා අපේ කට්ටියකෝ ඔබතුමා කට්ටියකෝ ඔබතුමා කෝ කට්ටිය මේක ඔය හිරු නේද මචං නාරා හිරු කට්ටිය හරියට පස්සේ අපි යනවා බැලෙන්න ඕකේ ජයවා අනේ මගේ ඩෑඩි නෝ පුතා එන ජයවා සියලු දෙනාට දෙයියන්ගේ පිටයි ජයවා ඕකේ කන්දර වෙන්දු මන්ත්‍රී රංජන් රාමනායක මන්ත්‍රීතුමාට බරපතල වැඩ සහිත වසර 4ක සිර දඬුවමක් නියම වෙලා තියෙනවා අද දිනේ. මම හිතන්නේ තාම කනගාටුදායක කරුණක්. අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට අපේ සහෝදර මන්ත්‍රීවරයෙක් විදියට අපේ පක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදියට මේ සම්බන්ධව අපි කනගාටු වෙනවා. අනතුරුව බන්ධනාගාර නිලධාරීන් විසින් රංජන් රාමනායක වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය වෙත රැගෙන එනු ලැබුවා. වසර 4ක බලපතර වැඩ ඇතුව සිර දඬුවම් නියම කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක වැලිකඩ බන්ධනාගාරයට ගෙනා යුතුයි. නමුත් රටේ පවතින කොයිඩ් තත්ත්වය මත බන්ධනාගාරයට කෙලින්ම ඇතුළත් කරන්නේ නැහැ කිසිම පුද්ගලයෙක්ව. ඒ අනුව ඔහු නිරෝධායනය කළ යුතුයි. ඔහු නිරෝධායනය සඳහා පල්ලන්සේන එලිමහන් සිර කඳවුර රැගෙන යනවා. ඒ අනුව දින 14ක් පල්ලන්සේන කඳවුරේ සිටිය යුතුයි. එහිදී ඔහුට PCR පරීක්ෂණයක් කරනවා. මේ PCR පරීක්ෂණය කරලා තමයි ඔහුව නැවතත් බන්ධනාගාර සිර දඬුවම ගෙවීම සඳහා වැලිකඩ බන්ධනාගාරයට හෝ වෙනත් බන්ධනාගාරයකට රැගෙන එන්නේ. රංජන් රාමනායක නිරෝධායනය සඳහා මේගමුව පල්ලන්සේන තරුණ වර්ධකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය වෙත රැගෙන ආවේ අද පස්වරු වෙයි.
මේ අතර වසර 4ක බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම වූ රංජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වනවාද නැද්ද යන සම්බන්ධයෙන් අප ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතාගෙන් විමසීමක් කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 91 දක්වා වන ඒ වගන්තිවල ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව පැහැදිලිව සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙකු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට සුසුකම් ලබන්නේ කොයි තත්ත්වයක්ද ඒකේ තමන්ගේ ධුරය අවලංගු වෙන්නේ කොයි අවස්ථාවක්ද කියන එක ඒවැය සඳහන් කරලා තියෙනවා. එතකොට එවැනි අවස්ථාවක් තමයි මේ අවස්ථාවේදී සිද්ධ වුණේ. අධිකරණයෙන් ඔහු වර්ධකරු වෙලා තියෙනවා. මේ අවස්ථාවේදී ඔහුට අභියාචනයක් කිරීමේ හැකියාවක් නැහැ. මේක ප්‍රේමලාල් ජයසේකරගේ තීන්දුවත් එක්ක වෙනස් වෙන්නේ එතනදී ප්‍රේමලාල් ජයසේකර වර්ධකරු වුණාට ඔහුට අභියාචනයක් තිබුණා. එතකොට අභියාචනයක් තියෙන්නේ අභියාචන යටත්ව ඉන්නකොට ඔහු වර්ධකරුවෙක් නොවේ. එම නිසා තමයි ඔහුට පාර්ලිමේන්තුවට එන්න වරප්‍රසාද ලැබුණේ. නමුත් මෙතනදී වෙන්නේ මේ තනත්තාට විරුද්ධව දෙන තීන්දුව දෙන්නේ ශ්‍රේෂ්ඨ අධිකරණය. ශ්‍රේෂ්ඨ අධිකරණය දුන්නාට පස්සේ ඒක සම්බන්ධව තීරණයකට අභියාචනයක් නැහැ. ඒ අවස්ථාවේදී අද සිට ඒ දඬුවම ක්‍රියාත්මක වෙන්න හැකියාව ලැබෙනවා. එතකොට මේ අවස්ථාවේ ක්‍රියාත්මක වෙනකොට ඔහුට පාර්ලිමේන්තුවට එන්න හැකියාවක් නැහැ. පාර්ලිමේන්තු ඡන්දය පාවිච්චි කරන්න හැකියාවක් නැහැ. පාර්ලිමේන්තුවේ වාඩි වෙලා ඉන්න විදියක් නැහැ. ඔහුගේ මන්ත්‍රී ධුරය අවලංගු වීමට හේතුකාරක වෙනවා. මේ අතර පසුගිය මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් සමගි ජනබලවේගෙන් නියෝජිතයන් 4 දෙනෙකු පාර්ලිමේන්තුවට තේරීපත් වූ අතර එම ලයිස්තුවේ 5 වන ස්ථානයේ හිමි වූයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අජිත් මාන්නපෙරුම මහතාටයි. ඒ අනුව රංජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය අජිත් මාන්නපෙරුම මහතා වෙත හිමි වනු ඇති බවයි සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ. කෙසේ වෙතත් නව මන්ත්‍රීවරයෙකු නම් කිරීම මාස 6කට පසුවද සිදු කළ හැකි බව හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ නිමල් පුංචිහිවා මහතා සඳහන් කළා. මේ අතර රංජන් රාමනායකට හිමි වූ දඬුවම සම්බන්ධයෙන් පාර්ශව රැසක් මෙලෙස අදහස් පළ කළා. රංජන් රාමනායක හිටපු අමාත්‍යතුමා පන්සල පල්ලිය කෝවිල අධිකරණය මේ සෑම සමාජ පසුතලයකටම බරපතල විදිහට පහර ගහපු කෙනෙක්. ඔහුගේ හඬපට එළියට පැමිණීමත් එක්ක රංජන් රාමනායක අධිකරණයට මොන වගේ බලපෑමක් සිදු කළාද කියන වගේ ඉතාමත්ම පැහැදිලි. හිටපු මහාධිකරණ විනිසුරු පත්මිනී එන් රණවක මැතිනියවට බොරු පොරොන්දු ලබා දෙමින් ඇය ලව්වා නඩුවලට බලපෑම් කරපු ආකාරය අපට දකින්නට අසන්නට ලැබුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව Tamanට ඕන විදිහට හසුරවන්නට රංජන් රාමනායක මහත්මයා කටයුතු කළා. නීතිය පිළිබඳව මිනිස්සු කෙරෙහි තිබිච්ච විශ්වාසය බරපතල විදිහට පළුදු කරා. අධිකරණයේ අවඥාවට ලක් කරා. එවන් පුද්ගලයෙකුට තමයි මේ වගේ දඬුවමක් ලබා දීලා තිබෙන්නේ. ඉතින් ඕකම වුණා නේද මේ එස්.බී. දිසානායක මන්ත්‍රී. අපි දැනගන්න ඕන මන්ත්‍රීවරු හැටියට අපේ වගකීම් සහ යුතුකම්. ඉතින් ඒ වගේ දේවල් කරොත් දඬුවමකුත් තිබිය යුතුයි. ඒක මන්ත්‍රීවරයාද එහෙම නැත්නම් සාමාන්‍ය කෙනෙක්ද කියන එක නෙවෙයි. ඉතින් අර ඕනෝට වඩා පටලැවෙන්න ගියාම තමයි වගේ ප්‍රශ්න ඇති වෙන්නේ. එතුමාව ඇත්තටම හිරේගේ අධිකරණයට අපහාස කිරීම කාරණේ මත සහ එතුමා නඩු දැම්මේ අපේ ආණ්ඩුවේ නෙවෙයි යහපාලන ආණ්ඩුව කාලේ තමයි. නැත්නම් එතුමාගේම ආණ්ඩුව කාලේ තමයි අධිකරණය විසින් අපහාස කරා කියලා නඩුව දාලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ අධිකරණය නඩු තීන්දුවක්. ඉතින් අපිට ඒකට විවේචනය කරන්නවත් අදහස ප්‍රකාශ කරන කාරණේ සාධාරණ නැහැ. මොකද අපි මාධ්‍යෙන් දැක්ක එතුමා කතා කරපු විදිය. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ රංජන් රාමනායක මහත්මයා නළුවෙක් විදිහට එයා චිත්‍රපටිවල රඟපානවනේ ඔය වන් ෂොට් ඒ වගේ මේ වගේ ඉන්නවනේ එයා. ඒ ඉන්නකොට එයාගේ අත රංජනුයි වන් ෂොටුයි පැටලිච්ච ගතියක් තියෙනවා එයාගේ. හිරගෙදර ටික දවසක් හරි ඉන්න වෙයිනේ. ඒ කාලේදී පොඩ්ඩක් විචාර බුද්ධිය මෙහෙवला වන් ෂොට් කියන්නේ තිර පිටපතක තියෙන චරිතයක්. රංජන් රාමනායක කියන්නේ ඇත්තට ඉන්න මිනිහෙක් කියලා එයාට වටහා ගන්න පුළුවන් නම් මින් පස්සේ ඔය වගේ කරදරවල පැටලෙන්නේ නැතුව ඉන්න පුළුවන් වෙයි. COVID-19 වෛරසයේ විකෘති වූ නව ප්‍රභේදය ආසාදනය වූ බවට සැක සහිත පුද්ගලයෙකු පිළිබඳ පරීක්ෂණ ක්‍රියාත්මක බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. මේ අතර අද පස්වරු 6 සිට ක්‍රියාත්මක වන පරිදි පෑලියගොඩ පොලිස් ඔසමේ ගංගබඩ ග්‍රාම නිලධාරී වසමේ 90 වත්ත හොදකලා කරන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. COVID-19 ආසාදිතයින් 310 දෙනෙකු අද වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 49259ක් දක්වා ඉහළ ගියා. පුද්ගලයන් 530 දෙනෙකු අද සුවය ලැබූ අතර ඒ අනුව සුව වූ සමස්ත සංඛ්‍යාව සටහන් වන්නේ 42621ක් ලෙසයි. මේ අතර COVID-19 ආසාදනය වී සිදු වූ මරණ 8ක් වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත COVID මරණ සංඛ්‍යාව 240ක් දක්වා ඉහළ ගියා.
එලෙස ජීවිතක්ෂයට පත් වුණේ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි 52 හැවිරිදි පුද්ගලයෙක්, රාජගිරියේ පදිංචි 61 හැවිරිදි පුද්ගලයෙක්, මට්ටක්කුලේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක්, කොළඹ 12 පදිංචි 36 හැවිරිදි කාන්තාවක්, කොළඹ 14 පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙක්, බණ්ඩාරගම පදිංචි 70 හැවිරිදි කාන්තාවක්, දකුණු කළුතර පදිංචි 67 හැවිරිදි පුද්ගලයෙක් සහ කාත්තන්කුඩියේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙක්. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වූ ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානාකාර මහතාගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙකුට PCR පරීක්ෂණ සඳහා යොමු වී ස්ව නිරෝධානය වන ලෙස දැනුම් දී තිබෙනවා. එමෙන්ම වාසුදේව අමාත්‍යවරයාගේ ආශ්‍රිතයන් ලෙස පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකුද හඳුනාගෙන ඇති අතර මීට පෙර අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා. වාසුදේව නානාකාර මහතා පසුගිය ජනවාරි මාස 5 වෙනිදා පාර්ලිමේන්තුව අමතන අවස්ථාවේ ඔහු සමීපයේ රැඳී සිටි අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකට යොමු වී තිබෙනවා. අමාත්‍යවරයා හිරු ප්‍රවෘත්ති වෙත සඳහන් කළේ තමාට කොවිඩ් වෛරසය ආසාදනය වී නොමැති බව ඉන් තහවුරු බවයි. මේ අතර අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතාටද වෛරසය ආසාදනය වූ අතර ඒ අනුව ඔහුගේ ආශ්‍රිතයන් සහ රවුෆ් හකීම් මන්ත්‍රීවරයාගේ ආශ්‍රිතයන් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 21 දෙනෙකුට නිරෝධායනයට යොමු වන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව මේ වන විට ස්ව නිරෝධායනයට උපදෙස් ලබා දී ඇති මුළු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 31ක්. මේ අතර රවුෆ් හකීම් මහතාගේ සමීප ආශ්‍රිතයෙකු ලෙස හඳුනාගත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අතනායක මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සිදු කළ PCR පරීක්ෂණ වාර්තාව අනුව තමාට COVID-19 ආසාදනය වී නොමැති බවයි. තමාටද වෛරසය ආසාදනය වී නොමැති බව PCR පරීක්ෂණ වාර්තාව අනුව තහවුරු වී ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් ක්‍රියාල මහතා හිරු ප්‍රවෘත්ති අංශයේ වෙත සඳහන් කළා. මේ අතර ගත වූ දිනය තුළ COVID-19 ආසාදිතයින් 569 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් එක් පුද්ගලයෙක් පමණක් විදේශගතව සිට මෙරටට පැමිණ තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයින්ගේ සැලකිය යුතු අඩුවීමක් සිදුව ඇති අතර ඒ අනුව එම දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත්තේ ආසාදිතයින් 37 දෙනෙක් පමණයි. කොළඹ මහනගර සභා සීමාවෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාවද 25ක් දක්වා අඩු වී තිබෙනවා. වාර්තා වූ ආසාදිතයින් අතරින් වැඩිම සංඛ්‍යාව කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 110ක්. ඊට අමතරව ගම්පා දිස්ත්‍රික්කයෙන් 88ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 52ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 33ක්, වවුනියාව දිස්ත්‍රික්කයෙන් 32ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් 28ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 24ක් ලෙස ආසාදිතයින් වාර්තා වුණා. මේ අතර COVID-19 වෛරසයේ විකෘති වූ නව ප්‍රභේදයේ ආසාදනය වූ පුද්ගලයෙකු පිළිබඳ පරීක්ෂණ ක්‍රියාත්මක බව සෞඛ්‍ය අංශ පවසනවා. මට තහවුරු නොකළ සාක්ෂි වලින් ලැබිලා තියෙනවා එක පුද්ගලයෙක් පිළිබඳව මේ පිළිබඳව තොරතුරු සමහරට ස්ථිර කරලා රසායනාගාර වලින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මම හිතනවා ඒක අපිට ගැටලුවක් වෙන්නේ නැහැ. මේ සියලුම පුද්ගලයන් අපි මේ වෙන විට දැඩි ලෙස නිරෝධායනට ලක් කරලා ඒ අයව අධීක්ෂණයට ලක් කරමින් සිටින්නේ. මේ අතර පාසල් ක්‍රීඩා උත්සව පැවැත්වීම පිළිබඳව මේ වන විට සෞඛ්‍ය මාර්ගෝපදේශ සකසා තිබෙනවා. කිසිම විදියකින් පුද්ගලයෙක් සහ පුද්ගලයෙක් ගැටෙන්නේ නැති ක්‍රීඩා කිසිම ගැටලුවක් නැතුව ආරම්භ කිරීමට පුළුවන් වෙනවා. ඒ වගේම යම්කිසි විදියකින් පුද්ගලයන් ගැටෙන රග්බි වගේ තරඟ ආරම්භ කිරීමේදී සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කිරීමට හැකි ආකාරය පිළිබඳව මේ අවස්ථාවේදී අපි අධ්‍යයනය කරමින් සිටිනවා. මේ අතර වවුනියාව නගරයෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 51 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව වවුනියාවෙන් මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 121ක්. වවුනියාවේ පට්ටාංචිචූර් ගම්මානයේ ගර්භණී කාන්තාවකට කොවිඩ් ආසාදනය වී ඇති බව පසුගියදා අනාවරණය වීමත් සමග සිදු කළ PCR පරීක්ෂණ වාර්තා අනුවයි මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇත්තේ. ඒ අනුව වවුනියාව නගරයේ වීදි කිහිපයකටම මේ වන විට දැඩි සංචාරණ සීමා පනවා තිබෙනවා. මේ අතර ඇහැලේගොඩ ප්‍රදේශයෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 11 දෙනෙකු වාර්තා වුණා. ඒ අතර ඇහැලේගොඩ මූලික රෝහලේ හෙදියක්ද වනවා. මේ අතර දික්කොය මූලික රෝහලේ වෛද්‍යවරුන් 2 දෙනෙක්, හෙදියන් 6ක් සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ 7 දෙනෙක් මේ වන විට ස්ව නිරෝධායනයට ලක් කර ඇති අතර එම රෝහල ඉදිරිපිට විශාල පිරිසක් සායන කටයුතු සඳහා පැමිණ සිටින ආකාරය දක්නට ලැබුණා. මේ අතර කෑගල්ල පොලිසියේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු ඇතුළු 8 දෙනෙකුටද කොවිඩ් ආසාදිත බව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකින් තහවුරු වුණා. ඒ අනුව එම පොලිස් ස්ථානයෙන් වාර්තා වන ආසාදිතින් සංඛ්‍යාව 19ක් දක්වා හෙළ ගියා. කෑගල් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ඔහුගේ බිරිඳ හා නව හැවිරිදි සිවුනියුන් දරුවන්ට කොවිඩ් ආසාදනය වී තිබෙනවා. මේ අතර දඹුල්ල ඩී.එස්. සේනානායක විදුහලේ මව්පියන් පිරිසක් විදුහල්පතිවරයාගේ සහ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් නොතකමින් සිය දරුවන් පාසල නිවත් කර ගැනීමට උත්සාහ කිරීමත් සමග විදුහල ඉදිරිපිට නොසන්සුන්තාවක් හටගත්තා. ළමයා උදේ ඉස්කෝලේට ආවට පස්සේ කාමාරණක පාසල ගාවට එන්න බෑ. අද ඒ ඉඳලා ඒක උකලන විරුද්ධව අපිට ක්‍රියා කරන්න. ඔය අනවශ්‍ය ඉස්කෝලේ ඉස්සරහ ඉන්න බෑනේ. ඔන්නතර ඔය යන්න. ඉස්කෝලේ වහන්නේ තවුන්නාන්සලාගේ දරුවෝ විතරක් ඉල්ලනවා. තවුන්නාන්සලා ඒ දරුවෝ දෙනවා. අතුපාර යාය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකට COVID-19 ආසාදිත බව වාර්තා වීමත් සමග විදුහල්පතිවරයා විසින් එම ප්‍රදේශයේ දරුවන් පිරිසක් විදුහලෙන් පිටත් කර යවූ බවට සැලවීමත් සමගයි මව්පියන් පාසල ඉදිරිපිට රැස් වී තිබුණේ.
මේ අතර තවත් යුක්‍රේන සංචාරකයන් 165 දෙනෙකු අද දිවයිනට පැමිණි අතර ඒ අනුව මේ වන විට මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 1169ක්. දිවයිනට පැමිණි යුක්‍රේන සංචාරකයන් 178 දෙනෙකු අද දිවයිනෙන් පිටව ගියා. යුක්‍රේන සංචාරකයන් දිවයිනට ගෙන්වීම පිළිබඳව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කොළඹදී පැවති උත්සවයකදී අදහස් පළ කළා. දැන්ට අපේ තියෙන කලාපීය රටවල් සියල්ලම සංචාරක ව්‍යාපාරය විවෘත කළා. ඉතින් අපිට වහගෙන ඉන්න බෑ. ඒ හින්දා අපි යම්කිසි ක්‍රමානුකූල විවෘත කිරීමකට යන්න ඕනේ. ඒ සඳහා යුක්‍රේන සංචාරකයෝ අත්හදා බැලීමක් පමණයි. ඉතින් අත්හදා බලනකොට අඩු වැඩි වශයෙන් චෝදනා යෝජනා එනවා. ඉතින් ඒවා අපි निराකරණය කරගෙන ඉදිරියට යන්න ඕනේ. මේ අතර ජනතාව මූ ආවරණ පැළඳීමට කටයුතු කරන්නේ යන පිළිබඳව සොයා බැලීමට පොලිසිය විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන අතර මේ මිරිහන් ප්‍රදේශයේදී සිදු කරනු එවන් සොයා බැලීමක්. මේ අතර මුහුණු ආවරණ නොපැළඳින පුද්ගලයන් සහ තවදුරටත් වැටලීම් සිදු කරන බව පොලිසිය පවසනවා. සතියක කාලය තුල මුහුණු ආවරණ නොපැළඳි පුද්ගලයන් සම්බන්ධයෙන් සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් සහ PCR පරීක්ෂණ වලින් 46 දිනක කොවිඩ් ආසාදිතයින් හැටියට හඳුනාගෙන තිබෙනවා. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා. එන්නතක් ගෙන්වීම පිළිබඳව දැන් මේ දවස්වල සාකච්ඡා කරමින් පවතිනවා. ඒ පිළිබඳව තාම අවසන් තීරණයකට පැමිණිලා නැහැ. නමුත් මම හිතනවා අපිට මේ සතියේ හරිය නැත්නම් ලබන සතියේ වෙනකොට අපිට මේ පිළිබඳව තීරණයක් ප්‍රකාශයටපත් කරන්න පුළුවන් වේවි කියලා. ඒ වගේම ඉල්ලීමක් කරන්න කැමැති සියලු දෙනාගෙම මෙම තයිපංගල උත්සවයත් තමාගේ නිවසට වෙලා මේ සමරන්න කියලා. COVID-19 රෝගයෙන් බේරී සිටීමට ජනතාවට ලබා දීලා තියෙන මේ සෞඛ්‍ය පුරුදු ඉදිරි මාස 6ේදී යම් කැපකිරීමක් කළා මේ රටේ ජනතාවම ඉටු කළ යුතු කාර්යභාරය. එහෙම වුණොත් තමයි අපට මේ රට බේර ගන්න පුළුවන් වෙන්නේ. ETI සමාගමේ සිදු වූ මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් එම සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන අය ජනවාරි 15 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා. කෙසේ වෙතත් එම සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කෙරුණේ නැහැ. ETI සමාගමේ හිටපු අධ්‍යක්ෂකවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන අය නීතිපතිවරයාගේ උපදෙස් අනුව පසුගියදා අත්අඩංගුවට ගැනුණේ බොරැල්ල ප්‍රදේශයේදී. ඒ ETI ආයතනයේ සිදු වූ බව කියන රුපියල් බිලියන 6.4කට අධික මූල්‍ය වංචාවකට අදාළවයි. ශ්‍රී ලංකා මහ බැංකුවට අනාවරණ නොකළ ගිණුම් පවත්වාගෙන යමින් අදාළ ගිණුම්වල පැවති තැන්පත් මුදල් හිටපු අධ්‍යක්ෂ මණ්ඩලයේ පෞද්ගලික සුඛ විවරණය සඳහා සාවද්‍ය පරිහරණය කර ඇති බවටද විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. ඒ අනුව නීතිපතිවරයා නියෝග කර ඇත්තේ මුදල් වංචා කිරීම, සාපරාධී විශ්වාසය කඩ කිරීම සහ සාපරාධී පරිහරණය යන චෝදනා මත ETI හිටපු අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජිකයින් දණ්ඩ නීති සංග්‍රහයේ 386, 389 සහ 403 යන වගන්ති යටතේ දඬුවම් ලැබිය හැකි වරදවල් සිදු කර ඇති බවයි. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ අද මෙම නඩුව සලකා බැලුණා. එහිදී රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය කියා සිටියේ මෙම සැකකරුවන් දීර්ඝ කාලයක් නීති විරෝධීව කටයුතු කර තිබෙන්නේ මහ බැංකුවේ නීතියට මුවා වී බවයි. ඇය අධිකරණය හමුවේ පැවසුවේ නඩුවේ විමර්ශන කටයුතු තවමත් සිදු කරන බැවින් සැකකරුවන්ට අප ලබා දීම හරහා අදාළ විමර්ශනවලට බාධා සිදු විය හැකි බවයි. ඒ අනුව කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා නියෝග කළේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ETI සමාගමේ හිටපු අධ්‍යක්ෂකවරුන් සිව් දෙනා ලබන 15 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි. අප ලබා දීමේ නියෝගයද ජනවාරි මාස 15 වෙනිදා ප්‍රකාශයට පත් කරන බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නා. පවතින COVID-19 අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් නොකෙරුණු අතර ඔවුන් මීගමුව පල්ලන්සේන තරුණ වරදකරුවන් විශෝධනය කිරීමේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙනුවෙන් රඳවා සිටිනවා. මේ අතර අද දිනේත් ETI තැන්පත්කරුවන් අධිකරණ පරීක්ෂණ ඉදිරිපිට නිහඬ විරෝධතාවකද නිරත වුණා. තැන්පත්කරුවන් යන්න තියෙන සෑම තැනකටම ගිහින් තමයි අවසානයේ අද අධිකරණයට ඇවිල්ලා තියෙන්නේ. මේ වෙනකොට තැන්පත්කරුවන් තුල ලොකු කලකිරීමක් ඇති වෙලා තියෙනවා. මොකද අපේම මුදල් විසික් කරලා ඒ අය නීතිචරු හරහා අධිකරණයත් නොමග යවීම සිදු කරනවා. යම් අය උත්සාහ කරනවා අපි මේ කරන විරෝධතාව තුලින් අධිකරණයට බලපෑම් කරන්න හදනවා කියලා. ඒ වගේම මහජන කැළඹීම් ඇති කරන්නට උත්සාහ කරනවා කියලා වුන් කරුණු දක්වනවා. මුළු දවසම කණ්ඩ නැතුව වතුර ගුරක් බිබී මෙතෙන්ට වෙලා ඉන්නේ මහජන කැළඹීමක් ඇති කරන්නවත් අධිකරණයට බලපෑම් කරන්නවත් නෙමෙයි. මේ මිනිස්සුන්ට වෙච්ච අසාධාරණ වෙනුවෙන් අපි අධිකරණයකට ගියත් අපිට නීතිචරුන්ට
වියදම් කරන මිල මුදල් නැත්නම් අපි අසරණ වෙලා ඉන්නේ. අපි වෙනුවෙන් හඬක් නගන්න කෙනෙක් නැහැ. අපි ඡන්ද දීලා මහජන නියෝජිතව පත් කරා. මේ මිනිස්සු දන්නේ නැද්ද මෙතනින් මේ යනකොට මේ මහජන මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. කවුද ඇවිල්ලා කතා කරන්නේ? නමුත් එදිරිසිංහල තාමත් ලෝයස් 25 30 තියාගෙන මහ බැංකුවට යම් කරුණු වසන් කරාසේම අධිකරණයටත් කරුණු වසන් කරලා අධිකරණය නොමග යවන්න උත්සාහ කරන එක රටක් නම් එක නීතියක් නම් තිබිය යුතු එක නීතියයි. අපි ඒ නීතිය ඉල්ලන්නේ. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමේ සූදානමක් ඇති බව පවසමින් ජනතා විමුක්තිය පෙරමුණ කොළඹදී අද පස්වරුවේ විරෝධතාවක නිරත වුණා. කෙසේ වෙතත් වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමේ කිසිදු සූදානමක් නොමැති බවයි. ජනතා විමුක්ති පෙරමුණ මෙම නිහඬ විරෝධතාව සංවිධානය කර තිබුණේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සිට ගල්ලු මෝතර දක්වා ප්‍රදේශයේ. මේ වරාය 49ක් නෙමෙයි 0.0%ක්වත් විදේශ රටකට දෙන්න ඉඩ තබන්නේ නැහැ කියන සාතිකය අපි මේ වෙලාවේ තමුන්නාන්සට දෙනවා. මේ රටේ ජනතාවට ඇහෙන්න දැන් කතා කරන්න ඕන වරාය විකුණනවද නැද්ද කියලා. 1978 ඉඳන් මේ රටේ ජනතාව ආණ්ඩුව හැදුවා. ආණ්ඩු පෙරළුවා. හැබැයි ආපහු කල්පනා කරලා බලන්න. මේ රටේ ජනතාව හැදුව ආණ්ඩුද? නෑ මේ රටේ ජනතාව හදලා තියෙන්නේ බෝකර සමාගම්. මේ හදවත කපා කොටා විකුණා දැමීම සඳහා බෝකරවරුන්ට ඊට නොදෙන බව අපි සපත කරන මේ රටේ ජනතාවට. ඉන්දියානු ජනතාව ඉන්දියාව පිහිටි අදානි සමාගම එලවන්න පාරට බහලා එම සමාගම තමන්ගේ ඇත්තගත්තු ක්‍රීඩාස්තර දාගන්න හදනවා. ඒ නිසා අපි කියන්නේ අපේ රටේ ජාතියේ උපන් පරම්පරාවට අයිති සම්පත විකුණා දැමීම සඳහා අයිතියක් නැහැ. මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමේ කිසිදු සූදානමක් නොමැති බව වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඒ අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේලා අපි පැහැදිලිවම කිව්වා මේ පර්යන්ත කිසිම රජයකට කිසිම ආයතනයකට කිසිම තැනකට අපි විකුණන්නේ එහෙම නැත්නම් අයිතිය ලබා දෙන්නේ නැහැ. ආයෝජකයෝ ඇවිල්ලා මේකට ආයෝජනය කරලා හවුල් සමාගම් හැටියට තමයි මේක ක්‍රියාත්මක කරන්න කියන්නේ. උන්වහන්සේ මේක පිළි අරගෙන කිව්වේ මේක ඉතා ඉක්මනින් රටේ සියලු දෙනාව දැනුවත් කරන්න. ඒ දැනුවත් කිරීම ඉතාම වගකීමකින් විශේෂයෙන් උන්වහන්සේ කිව්වේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කෙලින් වැඩ කරන රටට ආදරය කරන නායකයෙක්. ඒ නිසා එතුමා ඒ වගකීම හරියට ඉටු කරන බව උන්වහන්සේට විශ්වාසයක් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීද කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ වුණා. රටේ අග්‍රාමාත්‍යවරයා තමයි පාර්ලිමේන්තුව තුල ආණ්ඩුව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨතම දේශපාලඥයා. ඉතින් අග්‍රාමාත්‍යතුමා පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යතුමන්ගෙන් අසන ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් ආණ්ඩුවේ මතය විදිහට අගමැතිතුමා එතෙන්දී ඉදිරිපත් කළේ මෙම ජැටිය පෞද්ගලික සමාගමකට විකිණීමට හෝ බදු දීමට හෝ කොටසක් පැවරීමට හෝ ආණ්ඩුව කිසිම තීරණයක් අරගෙන නැහැ කියලා. යහපාලන රජයේ සමයේ ගම්පහ දිස්ත්‍රික්කයට ප්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීම සම්බන්ධයෙන් තමා කනගාටු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ ගම්පහ අත්තනගල්ල ප්‍රදේශයේ පැවති විපක්ෂ නායක ජංගම සේවයේ වැඩසටහනට එක්වෙමින් ඉතින් ගම්පහ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරපු අපි ඇත්ත කතා කරන්න ඕනේ ගම්පහ දිස්ත්‍රික්කයේ නම යන වැඩක් කරේ නැහැ. බොහොම කනගාටු වුණා අපේ ආණ්ඩුවේ ජනාධිපතිතුමාවත් අගමැතිතුමාවත් ප්‍රමාණවත් අවධානයක් ගම්පහට යොමු කරේ නැති කියන එක ඒක ඇත්ත. ඔබතුමාලා දන්නවා මේ වර්තමාන රජය බිහි කරන්නට වියත්මග නමින් අලුත් වැඩපිළිවෙලක් පහුගිය කාලේ ක්‍රියාත්මක. නමුත් පහුගිය කාලය පුරාවටම මේ රජයේ කටයුතු කරපු ආකාරය දිහා බැලුවා. කිසිම වියත් භාවයක් නැහැ. කොරෝනාව දැක මේ රජය අදූරදර්ශී පියවරල් වලට ප්‍රවේශ වුණා. ගුවන් තොටුපළෙන් විදේශිකයෝ ඇතුල් වීම ගැන ඒ අවදානම ගැන කතා කරනකොට අපිට කිව්වා විදේශීය රටවල් තරහ කරන්නට යන්න එපයි කියලා. මේ රටේ හැම පුරවැසියෙක්ම බයේ ඉන්නේ. ඒක තමයි ඇත්ත කතාව. එහෙම මහා බියක් තියෙද්දි මේ වියතුන්ගෙන් පිරුණායයි කියන රජය කිසිම පරීක්ෂණයකට ලක් නොකරපු පැණියක් පිළිබඳව වැරදි ප්‍රචාරය යවලා ඓතිහාසික රැවටිල්ලකට රටේ ජනතාව පාත්‍ර වුණා. තවත් කොට්ටාසයක් කිව්වා දැම්මම අපේ රටට එන්නත උන්නේ නැහැ. කනගාටුයි කියන්නේ එන්නත අවශ්‍ය නැtei කියන පුද්ගලයන්ට අවාසනාවන්ත විදිහට කොරෝනාව වැළඳිලා. දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට මේ කොරෝනා ප්‍රශ්නයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. අපි කනගාටු වෙනවා ඒක ගැන. ලෝකයේ අනිකුත් රටවල් ජාත්‍යන්තරයේ ගිහිල්ලා අර බෙහෙත අනුමුන් කරනවා, මේ බෙහෙත අනුමුන් කරනවා.
අපේ රටේ ආණ්ඩුව මුදල් වියදම් නොකිරීම රටේ ලොකුම ප්‍රමුඛතාවය කරලා පැණිය පිළිබඳව ගුරු කතාවක් හදලා රටේ ජනතාව මංගුලා. මෙන්න වියත් මගේ විහිළුව. දැන් කොච්චර වියත් මග මේ රජේ පාලනය කරනවද කිව්වොත් වියත් මගේ උපදෙස් තමයි පාලන ළඟට ගිහිල්ලා ගලාගෙන යන ගංගාවල් වලට මුට්ටි ටික වීසි කරනවා. ඒ නිසා ඊ타මත්ම පැහැදිලි රට යන අත හැම අතින්ම භයංකාරයි. දැන් රටේ හැම ශේෂ්ත්‍රයකම කොරෝනා. තීන්දුව తీරන ගැනීමෙත් ඔය කොරෝනා හැදුණු විදිහට තමයි සමහර ඇත්තෝ හැසිරෙන්නේ.